ආයුබෝවන් ළමයි 2019 විභාග ප්‍රශ්නය පත්‍රය සාකච්ඡා කරන ගමන් අපි ඉන්නේ. කලින් වීඩියෝ එකේ පළවෙනි පත්‍රය අපි සාකච්ඡා කළා. දැන් අපි දෙවෙනි පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේකෙත් ෆෝමැට් එක දැන් හුඟක් දුරට ස්ථාවරයි. ඔයාගේ ජාතික ගිණුම් සහ සාර්වත්‍රික සමතුලිතය කියන පාඩම් වලින් එන්නේ එක ප්‍රශ්නයයි. පස්වෙනි ප්‍රශ්නේ. අන්තර්ජාතික වෙළඳාම සහ අන්තර්ජාතික මූල්‍ය කියන පාඩම් දෙකකින් එන එක ප්‍රශ්නයයි. ඒ තමයි ඔයාගේ 8 වෙනි ප්‍රශ්නය. ඒ අරුණාම හැම පාඩමකින්ම ප්‍රශ්නය වෙකින්. පළවෙනි ප්‍රශ්නෙට අපි යමු. ඒක තියෙන්නේ පළවෙනි පාඩමේ. ඒකේ පළවෙනි අණු කොටස ආර්ථික සම්පත් නිර්වචනය කර ඒවා වර්ග කොට දක්වන්න ලකුණු 4යි. ආර්ථික සම්පත් කියලා කියන්නේ මොනවද? ආර්ථික සම්පත් වල කියලා අපි කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව හිඟකමක් සහිත සම්පත්. උවමනාවන්ට සාපේක්ෂව හිඟකමක් සහිත සම්පත්. ඔන්න නිර්වචනය. ඊළඟට මේකේ තියෙන ලක්ෂණ කීපයක් කියන්න අඩුගාන ලක්ෂණ දෙකක්වත් එකක් ආර්ථික සම්පත් කියන ඒවා ආවස්තික පිළිවෙල ධනාගයක් ගන්නවා. ඒ වගේම තමයි මේ ආර්ථික සම්පත් අත්පත් කර ගැනීම සඳහා අපි මිලක් ගෙවන්න ඕන. මේකේ ඒකටත් ලකුණක් දීලා දෙනවා. නිර්වචනයේට එක ලකුණයි ලක්ෂණ දෙකක් කියනකොට එක ලකුණක් දීලා දෙනවා. ඒ නිසා අපි ලකුණු 4ක් දුන්නාම නිර්වචනයේ විතරක් වාක්‍යකින් ලියන්න එපා. පොඩ්ඩක් ඒකේ වටපිටාව වාක්‍යකින් පැහැදිලි කරන්න ඕන. ඊළඟට මේක වර්ග කරන්න කියනවනේ. මේ ආර්ථික සම්පත් වර්ග කරන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ලකුණු භාගයෙන් 4ට ලකුණු 2ක් දීලා දෙනවා. හරි. එතකොට ඔයාලට මතකයි මේ සම්පත් වර්ග කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මානව සම්පත් සහ දේපල සම්පත් කියලා. දේපල සම්පත් කියන්නේ මේ භූමිය සහ ප්‍රාග්ධනය කියන එක. මානව සම්පත් කියන්නේ ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. කොහොම හරි ඔය කොටස් 4 ලියවිලා තියෙනවා නම් ලකුණු 2ක් දෙනවා. නිර්වචනයේට ලකුණයි ලක්ෂණ 2ක් ලියනකොට ලකුණු 1යි. සාධක 4 ලියනකොට ලකුණු භාගය ගානේ ලකුණු 2යි. එහෙම තමයි ලකුණු 4 එන්නේ. ඊළඟට දෙවෙනි කොටස හිඟකම හේතු කොටගෙන කැපකිරීමක් හටගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. හරි. එතකොට අපි හිඟකම හේතු කොටගෙන කැපකිරීමක් ඉන්නේ ඇයිනේ? ඒ නෑ. හරි. ඔයාලට මම මේ පැහැදිලි කරලා දිනවා ටියුබ් එකෙත් මේ රූප සටහන තියෙනවා. මම ගොඩක් වෙලාවට මේ රූප සටහන ඇදලා තියෙනවා. හිඟකම කියන එක ඇති වෙන්නේ මිනිස්සුන්ගේ උවමනා අසීමිත වීමත් උවමනා අසීමිතයි. සම්පත් සීමිතයි කියන තත්වයන් දෙකම තියෙනවා. මේ දෙක නිසා තමයි හිඟකම ඇති වෙන්නේ. හිඟකමට ඊළඟ ගැටලුව මතුවෙන්නේ මේක තමයි හිඟකම තමයි කේන්ද්‍රීය ප්‍රශ්නේ. සම්පත් වල තියෙනවා විකල්ප ප්‍රයෝජන. මේ විකල්ප ප්‍රයෝජන නිසා හිඟකමයි විකල්ප ප්‍රයෝජනයි දෙකම එකතු වුණාම ඇති වෙනවා තේරීම කියලා එකක්. ඊළඟ හිඟකමක් තිබුණත් මේ සම්පත් යොදවන්න පුළුවන් ක්‍රම ගොඩක් නැත්නම්, يعني විකල්ප ප්‍රයෝජන නැත්නම් අපිට එතන තේරීමක් කරන්න ඕනේ. එක විකල්පේ නම් තියෙන්නේ ඒකට දාලා නිකන් ඉන්නවා. හරි. එහෙම නැහැ විකල්ප ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා තේරීමක් කරන්න වෙනවා. තේරීම නිසා තමයි කැපකිරීම ඇති වෙන්නේ. එතකොට හිඟකමයි කැපකිරීම අතර සම්බන්ධයක් තියෙනවා. හිඟකමට විකල්ප ප්‍රයෝජන තේරීම තමයි තේරීමක් කරන්න වෙන්නේ. තේරීම නිසා තමයි කැපකිරීමක් ඇති වෙන්නේ. හරිද? ඒතකොට හිඟකමක් තිබ්බේ නැත්නම් තේරීමක් කරන්න ඕනේ නැහැ. තේරීමක් කළේ නැත්නම් කැපකිරීමක් කරන්න ඕනේ නැහැ. ඔය ටික තමයි පැහැදිලි කරන්න ඕනේ. මුලින්ම අපි කියමු ඕන්නම් කියන්නේ හිඟකම කියන්නේ මොකක්ද කියලා. හිඟකම කියන්නේ සම්පත් සීමිත වීම සහ උවමනා අසීමිත වීම නිසා සෑම උවමනාවක්ම සපුරා ගන්න තරම් සම්පත් ප්‍රමාණවත් නොවීම. ඒක තමයි හිඟකම කියන්නේ. හිඟකමත් සමග සම්පත්වල විකල්ප ප්‍රයෝජනත් පැවතීම නිසා පවතින සීමිත සම්පත් කුමන විකල්ප අවස්ථා කෙරෙහි යොදවන්නේද යන්න පිළිබඳ
තේරීමක් කිරීමට සිදු වෙයි. හරිද? එක් විකල්පයක් සඳහා සම්පත් යෙදීමට තෝරාගත් විට අනෙකුත් විකල්ප අවස්ථාවන් කැප කිරීමට සිදු වෙයි. ඒ අනුව හිඟකමක් නොපැවතියේ නම් තේරීමක් කිරීමට සිදු නොවන අතර තේරීමක් නොමැති අවස්ථාවක කැප කිරීමක්ද නොමැති. ඕක තමයි කියන්නේ. ඒතර මේකේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද? ලකුණු දීලා තියෙන්නේ මේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා කියන එකට ලකුණක් දීලා තියෙනවා. ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට ඒ නිසා තේරීමක් ඇති වෙනවා කියන එකට තව ලකුණක් දීලා තියෙනවා. තේරීම නිසා කැපකිරීමක් ඇති වෙනවා. හිඟකම නැත්තම් කැපකිරීමක් නැහැ කියන එකට තව ලකුණු දෙකයි. එහෙනම් තව ලකුණු හතර හැදලා. ඊළඟට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මගින් පහත සඳහන් සංකල්ප පෙන්눔 කරනු ලබන්නේ කෙසේද? මේවා ළමයි ඕන තරම් අපි දාලා තියෙනවා දැන්. පේපර්ස් 5ක් විතර ගලහම සාමාන්‍යයෙන් ආවස්තික පිළිවෙල කියන එක දන්නේම නැති කෙනෙක් වුණත් ඉගෙන ගන්න පුළුවන් මේ පාස් පේපර්ස් ටික බලනවා. හිඟකම ඇති වෙන්නේ කොහොමද? මේක ඇවිල්ලා 3 අයන් 3A හිඟකම් වෙන්නන්නේ කෘෂි භාණ්ඩ කාර්මික භාණ්ඩ දෙනවා ඔයාලට ඕන එකක් දාන්න පුළුවන් දැන් PPC වක්‍රය අසීමිත වුවමනා තියෙනවා මිනිස්සුන්ට හදාගන්න පුළුවන් භාණ්ඩ ටික තමයි PPC වක්‍රයෙන් වෙන්නේ. පොඩ්ඩක් ලියුවනම් හොඳයි. රූපසරහනේ ආර්ථිකයට නිපදවාගත හැකි උපරිම භාණ්ඩ සංයෝගයන් PPC වක්‍රයෙන් නිරූපණය කරන අතර ආර්ථිකයේ අසීමිත වුවමනාවන් නිෂ්පාදන හැකියා වක්‍රයට පිටතින් පිහිටි ඒ ලක්ෂ්‍යයෙන් නිරූපණය කරයි. ඒ අනුව සමස්ත රූපසරහනෙන් ඊගකම නිරූපණය කරයි. මේ දිනේ හදන්න පුළුවන් එක ඊටත් වඩා එහායින් තමයි අපිට ඕන එක තියෙන්නේ. අපි වුවමනා තියෙන්නේ. ඒ කියන්නේ අසීමිත වුවමනා මේ දින සීමිත සම්පත් වලින් හදන්න පුළුවන් භාණ්ඩ. ඊගකම් වෙන්නන්න පුළුවන් නිෂ්පාදන හැකියා වක්‍රය. දෙක B ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල කියන එක පෙන්වන්න පුළුවන් නිෂ්පාදන හැකියා වක්‍රයක විකල්ප නිෂ්පාදන සංයෝග දෙකක් පෙන්වනවා. කෘෂි. ඊළඟ A කියලා ලක්ෂයක් තියෙනවා. ඒකෙදි අපි y1 x1 කියන භාණ්ඩ සංයෝගෙ නිපදවනවා. ඒ කියන්නේ කෘෂි පොඩ්ඩයි කාර්මික පොඩ්ඩයි. ඊට පස්සේ අපි තීරණය කරනවා කාර්මික ටික වැඩියෙන් හදන්න x2 දක්වා වැඩි කරනවා. මෙතන y2 දක්වා අඩු වෙනවා. මේ ලක්ෂ්‍යය මෙහාට යද්දී ආවස්තික පිළිවෙල කියන්නේ y වලින් කැප කරන ප්‍රමාණය. පැහැදිලි කිරීමේ ලියන්න පුළුවන් අපිට x කෘෂි භාණ්ඩ x1 සිට x2 දක්වා වැඩි කිරීමේදී y භාණ්ඩ y1 සිට y2 දක්වා අඩු කිරීමට සිදු වේ. y භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණයෙන් ආවස්තික පිළිවෙල නිරූපණය වේ. ඊළඟ C ආර්ථික පසුබැස්ම. පසුබැස්ම කියන්නේ తాවකාලික තත්ත්වයක්. මේ කියන්නේ මොකද වෙන්නේ? කාර්මික කෘෂි වක්‍රම කරන්නේ ආර්ථික පසුබැස්මක් තියෙන වෙලාවක ඇතුළත ලක්ෂයක නිෂ්පාදන සංයෝගයක් තමයි හදන්නේ. කියන්නේ එතකොට ආර්ථික පසුබැස්මක් කියන්නේ සමාහාර ඉල්ලුමේ ඇතිවන తాවකාලික අඩුවීමක් නිසා කාර්තු දෙකක් හෝ ඊට අඩු කාලයක් ආර්ථිකයේ නිමැවුම සංකෝචනය වීමයි. මේ తాවකාලික තත්ත්වයක් වන අතර මෙහිදී PPC වක්‍රයට ඇතුළතින් පිහිටි නිමැවුම් සංයෝගයක් නිපදවයි. අවසානයේ ආර්ථික වෘද්ධිය D ආර්ථික වෘද්ධිය කාර්මික භාණ්ඩ කෘෂි භාණ්ඩ මේ තියෙන අපි දැන්ට තියෙන PPC වක්‍රය PPC1
ආර්ථික වෘද්ධියේදී ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ප්‍රසාරණය වීම හින්දා මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාවක් දකුණට විදන්නේ. එතකොට මේකේ බලව පැහැදිලි කිරීමට ලකුණු දීලා දෙනවද කියලා? පැහැදිලි කිරීම ලකුණු දීලා නැහැ. ලකුණු 4 දීලා තියෙන රූප සරණ 4ට. නමුත් මම කියන විදිහට ඔයා අනිවාර්යයෙන්ම වාක්‍යකින් දෙකකින් පැහැදිලි කරන්න. ඇයි ඔයා මේක කළේ? 4 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව වක්‍රය මත ඇති සියලුම භාණ්ඩ සංයෝග නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්눔 කළද සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය පෙන්눔 කෙරෙනුයේ ඉන් එක් ලක්ෂයකදී පමණක් වන්නේ ඇයි? පැහැදිලි කරන්න කියලා කියනවා. හරිද? එතකොට මේකටත් අපි පාස් පේපර් ඩිස්කෂන් එකේදීම අවස්ථාවකින් උත්තර දීලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ අඩු පිරිවැයකට භාණ්ඩ හදන එක. මේකට තියෙන කොන්දේසි දෙකයි. පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාවය හෙවත් පූර්ණ නිෂ්පාදනයයි. ඒ තමයි හේතු. ඊළඟට මේකට ආර්ථික සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ P සමානයි MC කියන කොන්දේසිය. හරිද? මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වක්‍රය මත හැම ලක්ෂයකම තියෙනවා. ඕනෑම ලක්ෂයක. හැබැයි P සමාන MC වෙන්නේ මත ලක්ෂ වලින් එක් ලක්ෂයකදී විතරයි. වක්‍රයේ මත ලක්ෂය වලින් එකම එක ලක්ෂයක විතරයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ. ඔය ටික පැහැදිලි කරලා කියන්නයි තියෙන්නේ. මේ කොන්දේසි ටික හරියට ලියලා දෙනවා ලකුණු දෙනවා. හරි. මේකේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පැහැදිලි කරලා තියෙනවට ලකුණු දෙකක් දෙනවා. හැබැයි එහෙම පැහැදිලි කරද්දී මේ කොන්දේසි දෙක කියවෙන්න ඕනේ. කොන්දේසි දෙකත් එක්කම මේ කොන්දේසි සම්පූර්ණ කළාම නිෂ්පාදන හැකියාව වක්‍රය මත ඕනෑම නිෂ්පාදන සංයෝගයක් හදන්න පුළුවන් කියන එක කියවෙන්න ඕනේ. ඒ කියන්නේ එක භාණ්ඩයකින් අඩු කරන්නේ නැතුව තව භාණ්ඩයකින් හදන්න බෑ. ඒ කියන්නේ ආස්තිකය ධන ගණන්. ඒක ලකුණු දෙකයි. ඊළඟ සම්පත් බෙදී හැරීමේ කාර්යක්ෂමතාවය පැහැදිලි කරනවට ලකුණු දෙකක් දෙනවා. ඒකට කොන්දේසිය P = MC කියලා දාන්න ඕනේ. මේ කොන්දේසිය සම්පූර්ණ වෙන්නේ වක්‍රයේ මත තියෙන ලක්ෂ වලින් එක ලක්ෂයකදී විතරයි කියන එක කියලා තියෙනවා. හරි. එතන ලකුණු දෙකයි. ඊළඟට අවසාන ප්‍රශ්නේ සම්පත් බෙදා වෙන් කර ගැනීමේ ප්‍රශ්න විසඳා ගැනීමේදී සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්න කියලා කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න. සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය කියලා කිව්වොත් නම් මොකද්ද? ඒ කතා කරන්නේ කුමක් කොපමණ නිපදවන්නේද කියන එක. ආර්ථික පද්ධතිය වෙළඳපොළ ආර්ථික පද්ධතිය සහ විධාන ආර්ථික පද්ධතිය වෙනස් වෙන්නේ කොහොමද කියනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආකාර වල තියෙන වෙනස මොකක්ද කියලා අහන්න. හරි. පළවෙනි මේකෙදි කරුණු 4කට තමයි ලකුණු 4ක් දීලා තියෙන්නේ. හරිද? ඔයාලට කියන්න පුළුවන් එතකොට නිෂ්පාදන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම යාන්ත්‍රණය. වෙළඳපොළ ආර්ථිකයක තියෙන යාන්ත්‍රණය මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක තියෙන්නේ මිල යාන්ත්‍රණය. හරිද? මිල යාන්ත්‍රණය. එතකොට ඒකෙදි මිල යාන්ත්‍රණය කියනවට ලකුණක් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ මේක වෙනස්කම කියන්නේ පැහැදිලි කරන්න බෑ නිසා දෙපැත්තට දාලා ලියන්න එපා. විධාන ආර්ථිකයක මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් සමස්ත ආර්ථිකය වෙනුවෙන්ම පිළියෙල කරන මධ්‍යගත සැලසුමක් කරා තමයි සම්පත් බෙදා වෙන් කරන්නේ. එහෙම නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න කියන එක කියන්නේ. ඊළඟට ඔයා කියන්න ඕනේ වෙළඳපොළ ආර්ථිකයක
මිල යාන්ත්‍රණය නැත්නම් මිල මගින් ප්‍රධාන කාර්යයන් තුනක් ඉෂ්ට කරනවා. ඒ තමයි තොරතුරු දෙනවා නැත්නම් සංඥා සැපයීම, සානුබල සැපයීම සහ සලාකනය. මේ වෙළඳපොලේ හම්බෙන මිල මගින් තමයි මූලික නැත්නම් ආර්ථිකයේ තීරණ ගන්නා පාර්ශව ස්වාර්ථය මත තීරණ ගන්න. හැබැයි විධාන ආර්ථිකයක එහෙම නැහැ. සියලුම සම්පත් ටික රජයේ සතුයි. ඊළඟට මේ සම්පත් කුමන අවශ්‍යතාවයන යොදවනවා කියන එක තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ මධ්‍යගත සැලසුම් මණ්ඩලයට. ඒගොල්ලෝ හදන සැලසුම හරහා තමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්න කියන එක කියන්න ඕන. හරිද? එතකොට වෙනස්කම් විස්තර කරමින් කරුණු පැහැදිලි කරනවට ලකුණු 4ක් හම්බ වෙනවා. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නේදී කවර වෙන්නේ ওই ටික තමයි. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ දෙවෙනි පාඩමේ. අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු මොනවද කියලා. දෙවෙනි ප්‍රශ්නේ මම කලින් කිව්වා වගේම අහන්නේ දෙවෙනි පාඩමෙන්. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ A සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක කවරේද? සරල ප්‍රශ්නයක්. වෙළඳපොළ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. ඒතකොට මිලයි මිල හැරම් සාධකයි ඔක්කොම ලියන්න පුළුවන්. මිල අදාළ භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩය කියන්නේත් ඒකටමයි. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්, කියන්නේ ආදේශික සහ අනුපූරක භාණ්ඩ මිල, පාරිභෝගික මුදල් ආදායම, අභිරුචිය, ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා, ගැනුම්කරුවෝ සංඛ්‍යාව, වෙනත් සාධක. ඊළඟට B සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ බැසීමක් සහ එම භාණ්ඩයේ ඉල්ලුම භාණ්ඩයක මිල පහළ බැසීමක් එම භාණ්ඩයේ සඳහා ඇති ඉල්ලුම වැඩි නොකරන්නේ ඇයි? මේකෙදි කියවෙන්න ඕන කාරණේ තමයි ඉල්ලුම අඩු වැඩි වෙන්න බලපාන්නේ මිල හැර අන්සාධක වල වෙනස් වීම. මෙතන වෙනස් වෙලා තියෙන අදාළ භාණ්ඩයේ මිල. ඒ නිසා අදාළ භාණ්ඩයේ මිල වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් කරන ප්‍රමාණය. හරිද? ඒ කාරණේ කියනකොට ලකුණු දෙකක් දෙනවා. දෙවෙනි කොටස භාණ්ඩයක මිල ඉහළ යන විට එම භාණ්ඩයෙන් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩුවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මිල අඩු වෙනකොට මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය අඩු වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් මිල වැඩිවීමේ ආදේශන ප්‍රතිවිපාකය, අනිත් එක මිල අඩුවීමේ මිල වැඩිවීමේ ආදායම් ප්‍රතිවිපාක. හේතු දෙක මිල වැඩිවීමේ ආදේශන ප්‍රතිවිපාකයයි මිල වැඩිවීමේ ආදායම් ප්‍රතිවිපාකයයි. මේ දෙක පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි කරන්න කියනවනේ. මිල වැඩිවීමේ ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ආදේශක භාණ්ඩවල මිල ස්ථාවරව තියෙනවා. එතකොට සලකා බලන භාණ්ඩයට සාපේක්ෂව ආදේශක භාණ්ඩවල මිල අඩුයි. එහෙම නැත්නම් ආදේශක භාණ්ඩවලට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ මිල හෙවත් සාපේක්ෂ මිල වැඩි. ඒතකොට සලකා බලන භාණ්ඩයේ මිලදී ගැනීමේ සාපේක්ෂ ලාභදායීත්වය අඩුයි කියලා හිතලා අදාළ භාණ්ඩයේ මිලදී ගනිමින් හිටපු ගැනුම්කරුවෝ යනවා ආදේශක භාණ්ඩ මිලදී ගන්න. ඒ හරහා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට මිල වැඩිවීමේ ආදායම් ප්‍රතිවිපාකය පාරිභෝගිකයාගේ මුදල් ආදායම නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණාම පාරිභෝගිකයාගේ මූර්ත ආදායම හෙවත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ හරහා පාරිභෝගිකයා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඔය කරුණු දෙක පැහැදිලි කරනවා ලකුණු දෙක ගානේ ලකුණු 4ක් දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. ප්‍රශ්නේ තමයි වෙළඳපොළ සමතුලිතයේ ආර්ථික අතිරික්තය ගණනය කරන්න. ආර්ථික අතිරික්තය කියනවා දන්නවා නිෂ්පාදන අතිරික්තයයි පාරිභෝගික අතිරික්තයයි දෙකේ එකතුවට.
මේකෙදී ආර්ථික අතිරික්තය විතරනේ අහන්නේ. කටු රූප සරණක් ඇඳගත්තාම ඇති. මුලින්ම අදිනවා අපි ඉල්ලුම් වක්‍රය. ඊට පස්සේ සමීකරණයේ තියෙන දත්ත පාවිච්චි කරලා මෙන්න මෙතන කැපෙන්නේ A ගියාගෙන ඉන්නේ. ඒ කියන්නේ 60යි. ඊළඟට මිලාක්ෂය කැපෙන්නේ A බෙදීම B 30 බෙදීම 3 60 බෙදීම 3 20යි. ඊළඟට සැපයුම් සමීකරණය ඒට තියෙන ඍණාගයක් ඒ කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්නෙ. හරිද? එතකොට මෙතනාගය 10 බෙදීම 2 5යි. සමතුලිත මිල ප්‍රමාණය ගණනය කරන්න ඕනේ. සමීකරණ දෙක පාවිච්චි කරලා. QD සමානයි QS. QD සමානයි 60 ඍණ 3යි P. QS සමානයි ඍණ 10 ධන 2යි P. ඍණ 10 ධන 2යි P. P පද එක පැත්තකට ඍණ 3යි P මේ පැත්තට ගියාම ධන 3යි P. මේ ධන 2යි P ත් එක්ක ධන 5යි P. මේ ඍණ 10 මේ පැත්තට ගියාම ධන 10ක් එනවා. එතකොට මෙතන 70යි. 70 බෙදීම 5 P සමානයි 14යි. මේ සමතුලිත මිල නෙමෙයි අහන්න නමුත් මෙතන අගය අපිට තියෙනවා. මේක ඕන එකකට ආදේශ කරන්න 14 ඒවා දෙකක්. ඍණ 10 ධන 2යි P වෙනුවට 14. 14 ඒවා දෙකක් 28යි. 28යි ඍණ 10යි ධන 18යි. මේකට ගත්තොත් ඒ උත්තරේ වෙන්න ඕනේ 14 ඒවා 3ක් 42යි 60න් 42ක් 18යි. දැන් පාරිභෝග අතිරික්තය කියන්නේ මෙන්න මේ කොටස. හරිද? ඔයාලට පුළුවන් මේ ටික දැන් හදලා පෙන්නන්න. පාරිභෝගික අතිරික්තය මෙතෙන්ට වෙනකම් කරපුවා පෙර වැඩ. වාගේ වැඩි කිරීම සමතුලිත මිලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින්. 14 ඉඳන් 20ට 6යි සමතුලිත ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ 3යි 18යි 36යි රුපියල් 54යි. නිෂ්පාදක අතිරික්තය මේ කොටස. සැපයුම් වක්‍රයට උඩින් නිෂ්පාදනය ලැබෙන මිලට පල්ලෙහායි. 14 ඉඳන් 5ට 9යි. වාගේ වැඩි කිරීම 9 වැඩි කිරීම 18. 9යි 9ක් 81යි. මේ දෙක එකතුව ආර්ථික අතිරික්තය කීයද? රුපියල් 135යි. හරි. ලේසි ප්‍රශ්නයක්. රුපියල් 135. හරි. රුපියල් 135යි. ඊළඟට සැපයුමේ මිල නම්‍යතාවයේ කෙරෙහි බලපාන සැකෙමින් සාධක සැකෙමින් විස්තර කරන්න. සාධක කියලා හරියන්නේ නැහැ. සැකෙමින් විස්තර කරන්න. මොනවද සාධක? එකක් තමයි හරිද? නිෂ්පාදන සාධක ආදේශ කිරීමේ හැකියාව. නැත්නම් සාධක සංචලතාවය. සාධක සංචලතාවය. ඒ කියන්නේ එක නිෂ්පාදනයකට ගන්න සාධකයක් ඒ විදිහටම තවත් නිෂ්පාදන උදා ගන්න පුළුවන් ද බැයිද? සංචලතාවය වැඩි නම් නිෂ්පාදනය වෙනස් කිරීමේ හැකියාව වැඩි. එතකොට 9යි. අඩුයි නම් 9යි. මෙන්න මේ කරුණු දෙක ඔයාගේ පැහැදිලි කිරීම ඇතුළේ කියවෙන්න ඕන. සාධක සංචලතාවය වැඩි නම් 9යි, අඩුයි නම් 9යි කියන්නේ. ඊළඟට තව සාධකයක් තමයි මේක එක කරුණකට පැහැදිලි කිරීමක් සහිත ඕනෑම කරුණු දෙකකට ලකුණු හතරයි. ඒ කියන්නේ කරුණට එකයි පැහැදිලි කිරීමට එකයි තියෙන කරුණු දෙකයි ඕනේ. ඊළඟට දෙවෙනි එක නිෂ්පාදන තීරණ ක්‍රියාත්මක කරන්න ගත වෙන කාලය. කෙටි කාලේ නම් අපිට නිෂ්පාදනය වෙනස් කරන්න ලේසි 9යි. දිගු කාලයක් යනවා නම් 9යි. මිල දැන් වෙනස් වුණා කියලා ඒකට ප්‍රතිචාර දක්වලා වැඩක් නැහැ. ඊළඟට භාණ්ඩය කල්පවතිනවද? ගබඩා කිරීමේ හැකියාව. ගබඩා කිරීමේ හැකියාව ඇත්නම් 9යි. පස්සේ නිකුත් කරන්න පුළුවන්. ගබඩා කිරීම පහසුකම් නැත්නම් 9යි. භාණ්ඩයේ ස්වභාවය. හරිද? භාණ්ඩය කල්පවතින එකක් නම් අපිට දැන් බැරි නම් පස්සේ දාන්න පුළුවන් වෙනද වලට 9යි. ඉක්මනින් නැෂ්‍ය වෙනවා නම් 9යි. ඔය විදිහට තමයි තීරණය කරන්න ඕනේ. ඊළඟ අන්තිම ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අන්තිම කොටස. පහ.
කිසියම් පාරිභෝගිකයෙකුගේ සාමාන්‍ය ආදායම මාසික ආදායම රුපියල් 35000 සිට 45000 දක්වා වැඩි වෙනවා. ආදායම වයි 35000 ඉඳන් 45000 වෙනකම් වැඩි වෙනවා. එම මාසයේ පාරිභෝගිකයා තම පාන් පරිභෝජනය සහ පාන් පරිභෝජනය පාන් ගෙඩි 30 සිට 20 දක්වා අඩු කරනවා. 30 ඉඳන් 20 දක්වා අඩු කරනවා. මේ තමයි QD. මෙම පාරිභෝගිකයා පාන් සඳහා ඇති ආදායම ඉල්ලුම් නම්‍යතාවය කොපමණද? මෙම තත්ත්වය යටතේ පාන් සාමාන්‍ය භාණ්ඩයක්ද නැත්නම් බාල භාණ්ඩයක්ද? හරි. මේකේ දැක්කම කියන්න පුළුවන් ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මේක බාල භාණ්ඩයක්. හැබැයි මේකේ නම්‍යතාව හොයලා වෙන්නම්. දැන් මෙතන කතා කරන්නේ ආදායම 35000 ඉඳන් 45000 දක්වා. අවස්ථා දෙකක් ගැන කියන්නේ. අවස්ථා දෙකක් ලක්ෂ දෙකක් අතර නම්‍යතාවය හොයන්න ඔයා ගන්න ඕනේ ලක්ෂ නම්‍යතාව සූත්‍රය නෙමෙයි චාප නම්‍යතාව සූත්‍රය. එක ලක්ෂයක නම්‍යතාව ගන්න තමයි ලක්ෂ නම්‍යතාව සූත්‍රය ගන්න. ආදායම ඉල්ලුම් නම්‍යතාවය ලියමු චාප නම්‍යතාවය විදියට. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා y වැඩි කිරීම y1 ධන y2 බෙදීම QD1 ධන QD2. මෙතන ඉඳන් මෙතන 35000 ඉඳන් 45000ට යන්නේ මේක 20 ඉඳන් 30 ඉඳන් 20ට අඩු වෙනවා ඍණ 10යි. y ධන 10000යි. මේකේ y1 වෙන්නේ මේක y2 වෙන්නේ මේක 35000 ධන 45000 බෙදන්න ඕනේ QD1 QD2 30 ධන 20. මේ දෙක සුළු කරගමු දැන්. මෙතන එන්නේ 35000 ඉඳන් 45000 තියෙන 80000. 30 ඉඳන් 20ට 50යි. ඒතර මෙතන 1යි මෙතන 8යි. මෙතන 1යි මෙතන 5යි. හරිද? 8 බෙදීම 5. 1.6යි. ඍණ 1.6යි. මේක හදනවට ලකුණු 2යි. ආදායම ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නා නිසා මේ බාල භාණ්ඩයේ කියනකොට තව ලකුණු දෙකක් දෙනවා. එහෙමයි ලකුණු 4 යන්නේ. බලන්න දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් තියනවද? හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ වෙළඳපොළ ආර්ථිකයට රජයේ මැදිහත් වීම. ඒකේ කියනවා සැපයුම වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක 4ක්. සැපයුම වෙනස් වෙන්නේ මිලහැර අන්සාධක වෙනස් වීම නිසා. එතකොට අන්සාධක කියමු සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් වෙනස් වීම, නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම, යෙදවුම් වල පිරිවැය වෙනස් වීම, රජයේ බදු පැනවීම හෝ සහනාධාර ලබා දීම, ගැනුම්කරුවන් සංඛ්‍යාව නෙමෙයි විගුණුම්කරුවන් නැත්නම් සැපයුම්කරු සංඛ්‍යාව වෙනස් වීම, මේ වගේ සාධක. ඊළඟට කියනවා ඒකේ කරුණු 4කට ලකුණු 4යි. වෙළඳපොළක කෘෂිකාර්මික භෝග වැනි ප්‍රාථමික භාණ්ඩවල මිල බොහෝ විට අස්ථායී ස්වභාවයක් ගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා. හරි. එතකොට මේකට හේතුව තමයි ප්‍රධාන විට මේ භාණ්ඩ වල ඉල්ලුම සහ සැපයුම කියන දෙකම අනම්‍යයි. හරිද? ඉල්ලුම අනම්‍ය වෙන්නේ ඇයි? ඉල්ලුම අනම්‍ය වෙන්නේ මේ කෘෂිකාර්මික භාණ්ඩ බොහෝ විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක්. ඒ කියන්නේ මිල වැඩි වුණා කියලා ලොකුවට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේත් නැහැ. ඊළඟට මිල අඩු වුණා කියලා ලොකුවට ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරන්නේත් නැහැ.
ඊළඟට සැපයුම ආරම්භ වෙන්න හේතුව මේ ඔක්කොම එක කාලයකට විතරයි තියෙන්නේ. හරිද? මේකේ නිෂ්පාදන තීරණ එහෙම නැත්නම් වගා කරලා අස්වැන්න ගන්න සැලකිලි කාලයක් යනවා. ඒතර කාලයක් ගත වෙනකොට ඒකේ සැපයුම අනම්‍ය ස්වરૂපයක් තමයි ගන්න. ඊළඟට ස්වභාවික සාධක මතත් මේකේ සැපයුම අනම්‍ය වෙනවා හේතුව එතකොට නම්‍ය අනම්‍ය වීම එක හේතුවක් මිල අවිනිශ්චිතතාවය. තව හේතුවක් තමයි ස්වභාවික හේතු. කුමි උවදුරු ස්වභාවික විපත් වගේ දේවල් නිසා මේවා අස්වැන්න කාලින් කාලට ලොකුවට වෙනස් වෙනවා. අස්වැන්න වෙනස් වෙනකොට මිලත් වෙනස් වෙනවා. ඊළඟට මේ වගේ ඉක්මනට නැශ වෙනවා මේ ගොඩාක් ආහාර ද්‍රව්‍ය. ඒ නිසා මිල උච්චාවචනයන්ට ලක් වුණාම මිල උච්චාවචනයන් දක්නට ලැබෙනවා ආර්ථිකය ඇතුළේ. කරුණු දෙකකට ලකුණු දෙක ගානේ පැහැදිලි කිරීමත් එක්ක ලකුණු 4යි. කෘෂිකාර්මික භාණ්ඩවල මිල ස්ථායීකරණය සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? එකක් තමයි අවම මිල සීමා ප්‍රතිපත්තිය. නැත්නම් සඵල අවම මිලක් ක්‍රියාත්මක කරන එක. නැත්නම් නිෂ්පාදන කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කරන එක. එහෙමත් නැත්නම් මේ නිෂ්පාදන කෝටාව. එහෙම නැත්නම් ස්වාරක්ෂණ තොග මිලදී ගැනීම සහ විකිණීම. නැත්නම් ස්වාරක්ෂණ තොග රැස් කිරීම සහ නිදහස් කිරීම කියන්නේ. ඊට පස්සේ අතිරික්තයක් තියෙනවා නම් ඒවා මේ අපනයනයට උදව් කරන එක. එයාට භූමිය වගාවට යොදා නොගැනීම සම්බන්ධයෙන් ගෙවීමක් කිරීම. කරුණු 4ට ලකුණු 4ක් දෙනවා. ඊළඟ හතරවෙනි එක කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් සමීකරණ පහත දැක්කේ පළවෙනි එකකින් කියනවා මේ සමීකරණේ. හරිද? මේකෙන් අහනවා සමීකරණ දෙකෙන් බද්දට පසුව භාණ්ඩය සඳහා ගැනුම්කරුවන් ගෙවන මිල කියන්නේ සමතුලිත මිල. හරිද? රජයේ බද්දෙන් එකතු කරන අයභාරය. අතිරික්ත නැහැ. ඒ නිසා මම මේකට දල රූපයක්වත් අඳින්නේ නැහැ. සම්පූර්ණම ටික සමීකරණයම ගන්නවා. දල රූප අඳින්නේ ගොඩක් වෙලාවට අතිරික්තේ කොටස හොයා ගන්නවා කියන්නේ. හරිද? මේක එහෙම නැහැ. ඒ නිසා මම මේක සමීකරණ විතරයි ගන්න. ගැනුම්කරුවෝ ගෙවන මිල කියන්නේ සමතුලිත මිල. ඒ QD සමාන QS. QD තමයි 200 ඍණ P. ඍණ 100 ධන 4යි. P පද එක පැත්තකට. හැබැයි දැන් බද්දක් තියෙන නිසා මේකට අනිවාර්යෙන් PS දාන්න ඕනේ. ඒ නිසා මේකේ P පද එක පැත්තකට අරන් යන කලින් මේකට බද්ද ගලපන්න වෙනවා. ඍණ 100 ධන 4යි PB ඍණ T වලින් තමයි PS PB කරන්නේ. ඊළඟට ඍණ 100 ධන 4යි PB බද්ද 6යි. සුළු කරමු දැන් 4 ඒවා PB 4යි PB ධන 4 ඒවා ඍණ 6ක් ඍණ 24යි. 100යි 24යි ඍණ 124යි ධන 4යි P. මෙයා මේ විදිහට ඉන්නවා 100 200 ඍණ P. දැන් මේ පැත්තේ PB මේ පැත්තේ PB මේ පැත්තේ නිකම්ම PB. මොකද ඉල්ලුම එක මේ PB මේ පැත්තට ගියහම 5යි PB මේ 124 මේ පැත්තට ගියහම ධන 124යි. ඒතකොට 324යි. හරිද? එතකොට 324 බෙදීම 5. 324 බෙදීම මේක 2යි. 2යි B. ඒතර මෙතන 6යි. ඊට පස්සේ 6ෙන් බෙදන්න. PB සමානයි 32 6 5යි 24ට 4යි. તો ලියන්න ඕන උත්තරේ ගැනුම් කරුවන් ගෙවන මිල රුපියල් 54යි කියලා. ඊට පස්සේ රජය එකතු කරගන්න බදු අයභාරය B එකෙන් ගන්න. බදු අයභාරය සමානයි බද්ද වැඩි කිරීම
බද්දෙන් පස්සේ සැපයුම් ප්‍රමාණය. බද්ද 6යි. ප්‍රමාණි තාම නැහෙනි. මේ 54 ආදේශ කරන්නේ මේකට. 54 ඒවා දෙකක් 108යි. 200න් 108ක් ගියාම 92යි. 92 ඒවා 6ක් තමයි ආඳුර හම් වෙන්නේ. රුපියල් 6 ඒවා දෙකක් 12යි. 40 නම්වරක 54යි 55යි. 552යි. හරි. කොහොම තමයි උත්තරේ. ඊළඟට අපි ගමු 4 වෙනි ප්‍රශ්නය. ප්‍රත්‍යක්ෂ පිරිවැය එහෙම නැත්නම් ඍජු පිරිවැය සහ ආරෝපිත අතර වෙනස්කම් දක්වන්න. ආරෝපිත පිරිවැය. ඔබ පාසල් යාම නිසා සිදුවන ඇතැම් ප්‍රත්‍යක්ෂ වියදම් සහ ආරෝපිත වියදම් කවරේද? ඍජු පිරිවැය කියන්නේ අපි ඇත්තටම මුදලින් දරන පිරිවැය. හරිද? මුදලින් දරන පිරිවැය. ඊළඟට ආරෝපිත පිරිවැය කියලා කියන්නේ අයිතිකරු යොදවන නිෂ්පාදන සාධකවල ආවස්තික පිරිවැය. පාසල් යාම නිසා දක්වන ඍජු පිරිවැය තමයි අපිට ප්‍රවාහන වියදම් තියෙනවා, ඇඳුම් වලට වියදම් තියෙනවා. ඊළඟට පාසල් පොත්පත් ගන්න පිරිවැයක් යනවා. ආරෝපිත පිරිවැය තමයි පාසල් යන කාලේ ආවස්තික පිරිවැයක් තියෙනවා. පාසල් යන කාලෙදී රැකියාවක් කරලා ආදායමක් උපය ගන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒවා තමයි ආරෝපිත පිරිවැය. ඊළඟ දෙක නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයක දිගු කාලය සහ කෙටි කාලය වෙනස් වෙන්නේ කවර කරුණක් නිසාද? දිගු කාලය සහ කෙටි කාලය වෙන් කරන්නේ ලිත් වර්ෂ පදනම් කරගෙන නෙමෙයි. මොනවා පදනම් කරගෙනද? නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්න සියලුම නිෂ්පාදන සාධක නැත්නම් යෙදවූ වෙනස් කළ හැකි කාලය දිගු කාලය. හරිද? දිගු කාලයට වඩා අඩු කාලය තමයි කෙටි කාලය. ඒතොර කෙටි කාලෙදි වෙනස් කරන්න පුළුවන් සාධක වලට කියනවා විචල්්‍ය සාධක, වෙනස් කරන්න බැරි සාධක වලට කියනවා ස්ථාවර සාධක. හරි. පූර්ණ තරගයට අදාළ මූලික උපකල්පන 4ක්. උපකල්පන කියන්නේ ඒකේ තියෙන ලක්ෂණ ටික. මොනවද? පළවෙනි එක සමජාතීය භාණ්ඩයක් නිපදවන්න ඕනේ. අලෙවිකරුවන් ගැනුම්කරුවන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්න ඕනේ. විශාල බෑ අතිවිශාල. පූර්ණ දැනුම තියෙන්න ඕනේ. අබාධ ප්‍රවේශය හා පිටුම තියෙන්න. ඔය 4 තමයි ප්‍රධාන ලක්ෂණ 4. ඊළඟට බලන්න මේකේ ගාණක් තියෙනවා. ඒකක 100ක සමතුලිත නිමැවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒකක 100ක් නිපදවනවා කියන්නේ සමතුලිත නිමැවුම විදියට සමතුලිතයේදී MRMC සමාන වෙන්න ඕනේ. තොර සමතුලිතයේ MRMC සමාන වෙන්න නම් මේකේ වෙළඳ පොලේ මිලනේ MR කියන්නේ. ඒ නිසා වෙළඳ පොලේ මිල 60ක් වෙන්න ඕන. 60ක් වුණොත් තමයි MRMC 100 කියන ප්‍රමාණෙදී ඡේදනය වෙන්නේ. ආයතනයේ මුළු අය බාර. එතකොට 60යි නිමිල 60 100ක් 6000. මුළු පිරිවැය 100 දී ATC බලන්න ඒකකයට 40යි. 40 ඒවා 100ක් රුපියල් 4000. ස්ථාවර පිරිවැය කියන්නේ ATC සහ ABC අතර පරතරය. 100 දින් බලන්න පුළුවන්. 100 දී ATC 40යි ABC 30යි. ඒ කියන්නේ දෙක අතර පරතරය 10 තමයි AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය. 10 වැඩි කිරීම 100 10යි. ආර්ථික ලාභය හෝ පාඩුව මුළු පිරිවැය 4000යි. මුළු අය භාරය 6000යි නම් ආර්ථික ලාභය 2000යි. මේ ප්‍රශ්නේ ලේසි. ඊළඟට අපි බලන්න යන්නේ පස්වෙනි ප්‍රශ්නය ඔයාට හම්බෙන්නේ ජාතික ගිණුම්කරණය සහ සාර්වාර්ථික සමතුලිතය කියන පාඩම් දෙකෙන්ම. ඒතර අපි මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරන්නේ ජාතික ආදාය නැත්නම් ජාතික ගිණුම්කරණය කොටසෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න අනු කොටස් ටික විතරයි. මේකේ පළවෙනි අනු කොටස පහත දැක්වෙන ආණ්ඩුවේ වියදම් අයිතමයන් අතුරින් සාමූහික වියදම් පෞද්ගලික වියදම් ලෙස වෙන් කරන්න කියනවා. ළමයි ජාතික ගිණුම් වලට රජයේ වියදම් විදිහට ගන්නෙ මොකක්ද? රජයේ වියදම් කියලා අපි ගන්නෙ ඔය ආණ්ඩුවේ පුනරාවර්තන වියදම ඇතුලේ තියෙනවා ප්‍රධාන සංරචක තුනක්. රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම,
ඒක තමයි රාජ්‍ය පරිභෝජනය රජයේ වියදම කියලා ජාතික ගිණුම් වලට ගන්න. පුනරාවර්තන වියදමේදී ඉතුරු දෙක පොලී ගෙවීම සහ සංක්‍රාම ගෙවීම ඒ දෙක ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ ඒ රජයේ වියදම් විදිහට ගන්න රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අදාළ වියදම් අපි බෙදනවා සාමූහික වියදම්, පෞද්ගලික වියදම් කියලා. සාමූහික වියදම් කියලා කියන්නේ රජය ඇතැම් දේවල් වලට වියදම් කරනවා ඒකේ ප්‍රතිලාභ තනි පුද්ගලයාට වෙන වෙනම හම්බෙන්නේ නැහැ. හරිද? සාමූහිකව තමයි ඒකේ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ. ඊළඟට සමහර දේවල් තියෙනවා රජයේ වියදම් කළාම ඒ මේ ප්‍රතිලාභය තනි පුද්ගලයාට වෙන වෙනම හම්බෙනවා. දැන් උදාහරණයක් විදිහට රජයේ වියදමේ තියෙනවනේ මේ රජයේ වියදමේ තියෙනවනේ වැටුප් ගෙවීම. ඒතර වැටුප් ආණ්ඩුව වියදම් කරනකොට වැටුප තනි පුද්ගලයාට වෙන වෙනම හම්බෙන්නේ. හරිද? තනි පුද්ගලයාට වෙන වෙනමයි හම්බෙන්නේ. එතකොට ඒ වෙන වෙනම හම්බෙන එක වෙන වෙනම හම්බෙනකොට ඒක ගන්න ඕන පෞද්ගලික වියදමක්. දැන් අපි හිතමු ආණ්ඩුවෙන් පාරවල් හදනවා. හරිද? එහෙම නැත්නම් යටිතල පහසුකම් දියුණු කරනවා. යටිතල පහසුකම් දියුණු කරාම ඒව මිනිස්සු පරිභෝජනය කරනවා. නමුත් තනි මිනිහට හම්බෙච්ච මේ ප්‍රතිලාභ වෙන වෙනම මනින්න බෑනේ. ඒ නිසා ඒවා සාමූහික වියදම් කියලා හඳුන්වනවා. එතකොට අපි කිව්වොත් මෙතන සහනාධාරයක් වෙනුවෙන් රජයේ වියදම් කරපු එක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් සහනාධාරය දැන් අපි පොහොර සහනාධාරය රජයේ මුදලක් වියදම් කරනවා. එතකොට පොහොර සහනාධාරය ගොවියට දෙන එක ජාතික ගිණුම වලට ඇතුළත් වෙන්නේ නැහැ. මෙතන රජයේ වියදම කියලා කියන්නේ රජයේ පොහොර සමාගමකට මුදල් ගෙවලා මේ පොහොර ටික ගන්නෙ. ඒක ගනුදෙනුවක්. ආණ්ඩුව මුදල් දෙනවා පොහොර සමාගම පොහොර දෙනවා. ඒක නැවත ගොවියට දෙනකොට ඒක ආයි ගන්න නැහැ. ඒක තමයි සහනාධාරය. ආණ්ඩුව පොහොර සහනාධාරයෙන් මේ පොහොර ගන්න එක ඒක ගනුදෙනුවක්. ඒක රජයේ වියදම ඇතුළේ තියෙනවා. ඒතොර ඒ ගත්ත පොහොර ටික මිනිස්සුන්ට වෙන වෙනම දෙන්නේ. පොදුයි දෙන්නේ. ඒ නිසා ඒක පෞද්ගලික වියදමක්. ඒක තමයි මෙතන කියන්නේ. එහෙනම් පොහොර සහනාධාරය ඒක පෞද්ගලික වියදමක්. හේතුව ඒකේ ප්‍රතිලාභය තනි මිනිස්සුන්ට වෙන වෙනම හම්බ වෙනවා. වෛද්‍ය පරීක්ෂණ. හරිද? වෛද්‍ය පරීක්ෂණ සාමූහික වියදමක්. ඇයි? වෛද්‍ය පරීක්ෂණ කියන්නේ දැන් කොරෝනා සඳහා හොයාගන්න බේතක් හදන්න වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. ඒතකොට ඒකෙන් සමස්ත හැම මිනිස්සයාටම වාසියක් වෙනවනේ. හැබැයි අපි කියමු කොරෝනා එන්නත මිලදී ගන්න උතුරු වියදම. ඒක පෞද්ගලික වියදමක්. හරි. ඊළඟට පොලිසිය සහ ගිනි නිවන හමුදාව. මේවා පොදු භාණ්ඩ. මේවා කොහොම සාමූහිකව පරිභෝජනය කරන්නේ. ඊළඟට පාසල් දිවාහාරය. එතනත් මේ දිවාහාරයට රජය කරන වියදමයි මේ කියන්නේ. එහෙම නැත්නම් දිවාහාරය ළමයින්ට දෙන එක නෙමෙයි. ඒක ඇවිල්ලා සංග්‍රාමයක්. ඒතර ඒක තනි එක්කෙනාට වෙන වෙනම හම්බ වෙන නිසා පෞද්ගලික වියදමක් විතරයි ගන්න. ඊළඟට දෙවෙනි උපකොටස කල්පිත ආර්ථිකයක් සඳහා පහත් සඳහන් දත්ත ඔබ වෙත දී ඇත. මොනවද දීලා තියෙන දත්ත? සේවක ආදායම්, දල මෙහෙයුම් අතිරික්තය, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය, නිෂ්පාදනය මත වෙනත් බදු, සහනාධාර අඩු කරලා තියෙන්නේ. නිෂ්පාදිතය මත බදු, කියන්නේ සහනාධාර අඩු කරලා නැහැ. නිෂ්පාදිතය මත සහනාධාර එක වෙනම තියෙනවා. අවශේෂ ලෝකයෙන් ලැබෙන ශුද්ධ ප්‍රාථමික ආදායම, ඒ කියන්නේ ප්‍රාථමික ආදායම් ලැබීම් වලින් ගෙවීම් අඩු කරාම වෙන උත්තරේ. අවශේෂ ලෝකයෙන් ලැබෙන ශුද්ධ වර්තන සංක්‍රාම, කියන්නේ වර්තන සංක්‍රාම ලැබීම් වලින් ගෙවීම අඩු කරලා ඉදී. මේ දත්ත දිහා බැලුවම වාට පේන්න ඕනේ මේ දත්ත ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ කොහෙද? මොන ප්‍රවේශයේද? ආදායම් ප්‍රවේශය. ඊළඟ මුලින්ම මූලික මිල යටතේ දල එකතු කළ අගය. මූලික මිල යටතේ දල එකතු කළ අගය. මූලික මිල යටතේ දල එකතු කළ අගය කියන්නේ අපේ සාධක ආදායම් ටික ගන්න ඕනේ. ඒකට ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය ගන්න ඕනේ. ඊළඟට නිෂ්පාදනය මත බදු සහ සහනාධාර මූලික මිලට එකතු කරන්න ඕන. මූලික මිල ගන්න ඕන. හැබැයි දැන් සාධක ආදායම්නේ ආදායම් ප්‍රවේශිත ගන්නෙ. ඒතර කිසිම බද්දක් එන්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදනය මත සුද්ධ බදු එකතු කරගන්න වෙනවා. ආදායම් ප්‍රවේශයෙන් මේ ගන්න ගන්නවා. හරි. එතකොට මේක හොයාගන්නේ අපි මූලික යටතේ මූලික මිල යටතේ දල එකතු කළාගේ කියන්නේ මූලික මිල යටතේ දාදේනී තමයි. මේකේ දීලා තියෙනවා සේවක ආදායම්. ඒක එක
සේවක ආදායම් ටික එක සාධක ආදායමන්නේ. හරි. සේවක ආදායම් දීලා තියෙනවා එතකොට 2500යි. ඊට පස්සේ තව තියෙනවානේ සේවක ආදායම් කියන වැටුප වගේ. තව තියෙනවා බදු කුලිය, සුද්ධ පොලිය, සාංගමික ලාභ සහ මිශ්‍ර ආදායම්. ඒ ඔක්කොමයි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයත් එකතු කළාම එනවා තමයි දල මෙහිම අතිරික්තය කියන්නේ. මේක ගානේ තියෙනවා. ඒ හින්දා ආයර ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන එකතු කරගෙන ඉන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම එකතු කළාම තමයි දල මෙහිම අතිරික්තය. ඊට පස්සේ නිෂ්පාදනය මත වෙනත් බදු. නිෂ්පාදනය මත බදු. ඒකේ සුද්ධාගයයි දීලා තියෙන්නේ. මොකද වරහන් ඇතුලේ තියෙන්නේ. අඩු කළා සහන ආධාරය. නිෂ්පාදනය මත වෙනත් සුද්ධ බදු කියලා මේක කොට හරි. කීයද ඒක? 50යි. එතකොට උත්තරේ එනවා 8550යි. හැබැයි මොකද්ද මේ? රුපියල් බිලියන. රුපියල් බිලියන කියන එක උත්තරේට තියෙනවා. මේක තමයි ඒ දෙවෙනි අණු කොටසේ A වලට උත්තරේ. B වලින් අහන්නේ මොකද්ද? B වලින් අහනවා දලදේශීය නිෂ්පාදිතය. දලදේශීය නිෂ්පාදයේ විශේෂයෙන් කියලා නැත්තම් තියෙන්නේ වෙළඳ මිලට. හරිද? ඒ නිසා දැන් මේක මූලික මිල යටතේ දාදේනීනේ. දල එකතු කළාගේ කියන්නේ දල ජීවී කියලා. දල එකතු කළාගේ කියන්නේ දාදේනීම තමයි. ඊළඟ කොටසින් ඉන්නේ වෙළඳ මිලට දාදේනී. දාදේනී වල විශේෂයෙන් දෙයක් කිව්ව නැත්නම් ඒක දෙන්න ඕනේ වෙළඳ මිලට තමයි. ඒ කියන්නේ මූලික මිලට දාදේනී අරගෙන මේ උත්තරේ මේකට එකතු කරන්න ඕනේ නිෂ්පාදිතය මත බදු අඩු කරන්න ඕනේ නිෂ්පාදිතය මත සහන ආදාය. මේකේ නිෂ්පාදිතය මත බදු තියෙනවා 1200ක්. නිෂ්පාදිතය මත සහන ආදාය තියෙනවා 250ක්. හරිද? එතකොට උත්තරේ එනවා හරි උත්තරේ එනවා 250. මේකෙන් 250 කියාම 300යි 9500ක්. රුපියල් බිලියන 9500යි. ආදායම් ප්‍රවේශී මූලික දේවල්. ඊළඟට වැය කළ හැකි නෙමෙයි ශුද්ධ ජාතික ආදායම. C කොටස ශුද්ධ ජාතික ආදායම. ශුද්ධ ජාතික ආදායම. දැන් අපිට තියෙනවා දලදේශීය නිෂ්පාදිතය. ශුද්ධ ජාතික. මේකේ නිෂ්පාදිතය ආදායම් වෙලා තියෙන්නේ ජාතිකත් එක්ක නිෂ්පාදිතය කියන වචනේ දාන්නේ නැහැ. ජාතිකත් එක්ක හැම වෙලේම ආදායම් වෙන්නේ. කියන්නේ දෙන්න ගැළපිල්ලක් නැහැ. මෙතන තියෙනවා දල. කියන්නේ මේ 9500 නේ. මේකෙන් ඇඩ්ජස්ට් කරන්න ඕන. මෙතන තියෙනවා දල ඒක සුද්ධ කරන්න ඕන. දල සුද්ධ කරන ගැළපිල්ල මොකද්ද? ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. එහෙනම් දල සුද්ධ කරන්න ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය 700 අඩු කරන්න ඕන. මෙතන තියෙනවා දේශීය ඒක ජාතික කරන්න ඕන. දේශීය ජාතික කරන සමීකරණයේ ගැළපිල්ල තමයි සුද්ධ ප්‍රාථමික ආදායම. ඒක එකතු කරන්න ඕනේ. එකතු කළාට හැබැයි ඒක ඍණ ගානක් තියෙනවා. 1100ක් එතකොට අඩු වෙලා යනවා. රුපියල් බිලියන 8400යි. හරි. ඔන්න C කොටස උත්තරේ. ඊළඟට D. වැය කළ හැකි ජාතික ආදායම. වැය කළ හැකි ජාතික ආදායම. හරිද? එතකොට මේකට ගන්න පුළුවන් දලදේශීය නිෂ්පාදිතය අරන් හදන්නත් පුළුවන්. ඒක හදනවා නම් දලදේශීය නිෂ්පාදනය 9500යි. දේශීය ජාතික කරන්න විදේශ ප්‍රාථමික ආදායම එකතු කරනවා. ඒක ඍණනේ. ඊට පස්සේ මේක ජාතික ආදායම වෙනවා. මේක වැය කළ හැකි බවට පත් කරන්න සුද්ධ වර්තන සංක්‍රාම එකතු කරන්න ඕනේ. සුද්ධ වර්තන සංක්‍රාම 1000යි. ඒතොර 600ක් එකතු වුණාම හරි රුපියල් බිලියන 10100යි. හරිද? රුපියල් බිලියන 10100. මෙයා වින්ද මේකට එනවා නම් මෙතන තියෙන්නේ සුද්ධ ජාතික ආදායම වැය කළ හැකි ජාතික ආදායම කියලා අපිට දල එකක් වෙන්නේ මේ. එතකොට අපි කරන්නේ 8400 අරගෙන ඒකට ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය අඩු කරලා දෙන්නේ. ඒක නැවත එකතු කරනවා. හරිද? එතකොට මෙයා ජාතික ආදායම් බවට පත් වෙනවා.
හරි. ඊට පස්සේ ඒක වැය කළ හැකි කරන්න ඒකට එකතු කරනවා 1000. ජාතික ආදායම තියෙන මේ දෙක මේ 9100 කියන්නේ මෙන්න මේ දෙක. මේ දෙක සුළු කරාම 9100 ජාතික ආදායම. මේ දෙක සුළු කරාම 9100. ඒකට එකතු කරනවා. එහෙම ගත්තාම 10100 කියන උත්තරේ ගන්න. D කොටසට උත්තරේ ඒක. ඉතුරු අණු කොටස් දෙක අපිට මේක හදන්න බෑ. මොකද මේ අණු කොටස් හදලා තියෙන්නේ මේ සාරවාර්ථක සමතුලිතයේ කොටස. 6 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තර ලියන්න බෑනේ. ඒක මුදල් බැංකුව මිල වට්ටම් ප්‍රශ්නේ. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට එනවා. 7.1 දේශි ප්‍රශ්න ටිකක් මේකේ තියෙන්නේ. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තුළ රජයේ ප්‍රධාන කාර්යයන් 4ක්. රජයේ ආර්ථිකයේ මැදිහත් වෙන්නේ වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වෙන හින්දානේ. ඒතරේ අසාර්ථක වීම දුර්වලනවා කිව්වනම් හරි. පොදු භාණ්ඩ සපයන්නේ නැහැ වෙළඳපොළ ක්‍රමයෙන්. ඒ නිසා පොදු භාණ්ඩ සපයන්න ඕන. හරිද? ඊළඟට සුබ සාධන භාණ්ඩ අඩුවෙන් සපයන්නේ ඒවා සපයන එක ධෛර්යමත් කරන්න ඕන. අවගුණ භාණ්ඩ වැඩියෙන් සපයනවා ඒවා අධෛර්යමත් කරන්න ඕන. ඒකාධිකාරිය අයින් කරන්න ඕන. ඊට පස්සේ පූර්ණ දැනුම ඇති කරන්න ඕන. බාහිරතා අයින් කරන්න ඕන. ඒ අකාර්යක්ෂමතාවය. ඊට පස්සේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇති කරන එක. සාර්වත්‍රික ස්ථායීතාවය ඇති කරන එක. පරිසරය ආරක්ෂා කරන එක. තිරසර සංවර්ධන ඇති කරන එක. හරිද? ඊට පස්සේ දේපල අයිතිය සහ නෛතික පද්ධතිය සහ අධිකරණ පද්ධතිය පවත්වාගෙන යන්නේ. ඔය වගේ ඕනම කාරණා හතරක් ලියුවාම හරි. ඊළඟට දෙවෙනි කොටස සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය අත්පත් කර ගැනීමෙහිලා වෙළඳපොළ ආර්ථිකයේ තියෙන බාධා මොනවද? එතකොට බාධා තමයි පොදු භාණ්ඩ හදන්න සම්පත් වෙන් කරන්නේ නැහැ. සුබ සාධන භාණ්ඩ අඩුවෙන් හදනවා. අවගුණ භාණ්ඩ වැඩියෙන් හදනවා. ඒකාධිකාරී වෙළඳපොළවල් තියෙනවා. ඊට පස්සේ සාධක අසංචලතාවය තියෙනවා. ඇතැම් ගනුදෙනු වාර්තා වෙන්නේ නැහැ. පූර්ණ තොරතුරු නැහැ. ඔය වගේ අපිට කියන්න පුළුවන් කරුණු හතරක්. 3. ශුද්ධ පොදු භාණ්ඩ, සුබ සාධන භාණ්ඩ, පොදු සම්පත් සහ ස්වභාවික ඒකාධිකාරී යන දේ නිර්වචනය කරන්න. එන්න මේ පාඩමේ පළවෙනි කොටසෙන්ම ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. අනු කොටස් 3ක් තියෙන්නේ මුල්ම කොටසෙන්. භාණ්ඩ වර්ගීකරණයයි වෙළඳපොළ අසමත් වීමයි රජයේ මැදිහත් වීමයි කියන ටිකේ. ශුද්ධ පොදු භාණ්ඩ මේකේ ලක්ෂණ දෙකක් තියෙනවානේ. භාණ්ඩ වර්ගීකරණයේ පාරිභෝජනයේ තරංකාරීත්වය සහ මේ ඉවත් කිරීමේ හැකියාව පාරිභෝජනයේ. ওই දෙකම ශුද්ධ පොදු භාණ්ඩ වල නැහැ. පාරිභෝජනයේ තරංකාරීත්වය දැකිය නොහැකි සහ මිලක් නොගෙවන පාර්ශවයන් පාරිභෝජනයෙන් ඉවත් කළ නොහැකි භාණ්ඩ ශුද්ධ පොදු භාණ්ඩ නම් වේ. සුබ සාධන භාණ්ඩ කියන්නේ සුබ සාධන භාණ්ඩ නිර්වචනය කරන්න පුළුවන් අදාළ පාර්ශවයේ මෙන්ම බාහිර පාර්ශවයටත් ප්‍රතිලාභ තියෙන භාණ්ඩ. එහෙම නැත්නම් පාරිභෝජනයේ ධන බාහිරතා තියෙන භාණ්ඩ කියන්නත් පුළුවන්. වඩාත්ම හරි පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ ප්‍රතිලාභ පවතින භාණ්ඩ සුබ සාධන භාණ්ඩ ලෙස හැඳින්වේ. ඊළඟට පොදු සම්පත්. පොදු සම්පත් කියලා කියන්නේ පාරිභෝජනයේ තරංකාරීත්වයක් සහිත මිලක් නොගෙවන පාර්ශව පාරිභෝජනයෙන් ඉවත් කළ නොහැකි භාණ්ඩ. ස්වභාවික ඒකාධිකාරය කියන්නේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන නිසා පරිමාණුකූල පිරිමැසුම් පැවතීමෙන් ආයතනයකට පුළුවන් නම් අනෙක් තමන්ගේ තරඟකරුවෙක්ට වඩා අඩු පිරිවැයකට භාණ්ඩ හදන්න. ඒක තමයි ස්වභාවික ඒකාධිකාරය. කිසියම් රටකට බදු අවශ්‍ය වන්නේ ඇයි? දැයි පැහැදිලි කොට යහපත් බද්දක දක්නට ලැබෙන ගුණාංග. බදු අවශ්‍ය වෙන්නේ ඇයි? ඒ කියන්නේ බදු පනවන්න හේතු. ආණ්ඩුවේ වියදම් පියව ගන්න, ඇතැම් භාණ්ඩවල පාරිභෝජනය දිරි ගන්නන්න බදු සහන වගේ දෙන්න පුළුවන්. ඇතැම් භාණ්ඩවල පාරිභෝජනය අධෛර්යමත් කරන්න බදු වැඩි කරන්න පුළුවන්. ඊළඟට සාර්වාර්ථික අස්ථායීතාවය ඇති කරගන්න ආදායම් බෙදී යාමේ විෂමතා අයින් කරන්න බදු පාවිච්චි කරනවා. ඊළඟට හොඳ බද්දක ලක්ෂණ සාධාරණත්වය, මධ්‍යස්ථ බව, සරල බව, පිරිමැසුම් සහිත බව. හරි. ඊළඟට නම්‍යශීලී බව, සරල බව, පහසුව. ඔය ලක්ෂණ හතරක් ඉවර නැති.
ලක්ෂණ දෙකකට තමයි ලකුණු දෙකක් දීලා තියෙන්නේ. බදු අය කිරීමේ හේතු කරුණු දෙකකට ලකුණු දෙකක් දීලා තියෙනවා. අවසාන ප්‍රශ්නයේ ප්‍රශ්න හතරකම තියෙන්නේ මේ ලියන්න නිකන් කරුණු. අයවැය ලේඛනයේ ප්‍රාථමික ශේෂයන්ෙන් කවරක් අදහස් වේද? ප්‍රාථමික ශේෂයේ ගොඩනැගීමේ වැදගත්කම මොකක්ද? ඕම ප්‍රශ්නයක් විදිහට අතන දුන්නා. ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ රජයේ මුළු ලැබීම් වලින් පොලී වියදම හැර අනෙකුත් මුළු වියදම් අඩු කළාට පස්සේ උත්තරේ. රජයේ මුළු ලැබීම් වලින් පොලී ගෙවීම් හැර අනෙකුත් රජයේ වියදම් ඔක්කොම අඩු කළාට පස්සේ උත්තරේ තමයි ප්‍රාථමික ගිණුමේ ශේෂය කියලා කියන්නේ. හරි. ඒතර මේකේ වැදගත්කම තමයි මේකෙන් බලන්න පුළුවන් රජයට තව දුරටත් ණය ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට හේතුව තමයි ආණ්ඩුවට තමන්ගේ වියදම් වලින් හරිද පොලී වියදම අයින් කරලා අනිත් වියදම් අඩු කළාට පස්සේ තමන්ගේ පොලී වාරිකයට සමාන මුදලක් ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ ආණ්ඩුවට තව ණය ගන්න පුළුවන් දැනට තියෙන ණය වැඩි කරගන්න නැතුව. හරිද? උදාහරණයක් ඔයා ගන්නවා ලක්ෂ 10ක ණයක්. මේකට පළවෙනි අවුරුද්දේ වාරිකයේ විදිහට ණය ගෙවන්න ඕනේ ලක්ෂයක්. හරිද? පොලිය ගෙවන්න ඕනේ අපි හිතමු 80000ක් පොලිය. එතකොට ඔයාගේ ආදායමෙන් පොලිය නැතුව අනිකුත් වියදම් ඔක්කොම අඩු කළාට පස්සේ ඒකනේ ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ 80000ට සමාන අගයක් එනවනම් 80000ට සමාන අගයක් එනවනම් ඔයාට මේ පොලිය මේ ඉතුරු වෙලා තියෙන 80000න් ගෙවත හැකියි. හැබැයි මේ ලක්ෂේ ඔයාට ගෙවන්න විදියක් නැහැ. මොකද ඔයාගේ ආදායමෙන් පොලිය ඇරෙන්න අනිකුත් ගෙවීම අඩු කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන 80000යි. ඔන්න පොලිය ගෙවුවා. එතකොට මේ ලක්ෂෙ ගෙවන්න බෑ ණය වාරිකේ. ඒක පියවන්න ඔයා තව කෙනෙක්ගෙන් ණයක් ගන්නවා. යාළුවෙක්ගෙන් ලක්ෂයක් ඉල්ල ගන්නවා. දැන් බලන්න ඔයා යාළුවගෙන් ලක්ෂයක් ඉල්ලගෙන මේ රුපියල් මිලියනේ ණයේ කොටස ගෙවනවා. එතකොට මේක ලක්ෂ 9ක් වෙනවා. යාළුවට ණය ලක්ෂයක් ලක්ෂ 10යි. ඒ කියන්නේ ඔයාගේ ණය කොට වැඩි වෙන්නේ නැහැ. පැහැදිලිද? හිතමු පොලිය ඇරෙන්න අනිකුත් වියදම් අඩු කළාට පස්සේ ඔයාගේ ශේෂින්නේ 70000යි කියලා. 80000ක් පොලිය ගෙවන්න ඕනේ, තව ලක්ෂයක් ගෙවන්න ඕනේ ණයට. එහෙනම් ඔයාට යාළුවගෙන් ඉල්ල ගන්න වෙනවා මේ ලක්ෂෙමයි මෙතනිනුත් 10000ක් වදිනේ. 1,10,000ක් ඉල්ල ගන්න. ඉල්ලගෙන ඔයා මේ ණයෙන් ලක්ෂයක් ගෙවනවා. එතකොට මේ ලක්ෂය ගෙවුවහම ලක්ෂ 9යි. යාළුවට ණයයි 1,10,000. එතකොට ඔයාගේ මුළු ණය ප්‍රමාණය දසලක්ෂ 10000ක් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ණය කොට වැඩි වෙනවා. හරිද? ඒ නිසා ආණ්ඩුවට තවදුරටත් ණය ලබා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වාර්ෂික පොලී වියදමට සමාන මුදලක තියෙනවා නම්. හරිද? ලංකාවේ වසර කිහිපයක ඔගේ ධනාගයක් තිබ්බා. නැවතත් ඒක ඍණාගයක් බවට පත් වෙලා තියෙනවා. හරි. ඊළඟට ඒකේ නිර්වචනයේ ලකුණු දෙකක් දෙනවා ප්‍රයෝජනෙට කියන ප්‍රයෝජනෙ කියනකොට ලකුණු දෙකක් දීලා තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන සහ ආනයන අයිතම. ප්‍රධාන අපනයනේ මොකද්ද? තනි අයිතමක් විදියට රෙදි පිලි. ඊට පස්සේ තේ, රබර්, khනිජ තෙල් සහ කුළුබඩු. හරි. අපනයන. මේකට සේවා ලියන්න බෑනේ. සේවා අපනයනය කරනවා කියලා යන්නේ නැහැ. ඇත්තටම ආදායම විතරයි අපි පිට රටින් ගෙන්න ගන්නේ. දැන් සංචාරක කර්මාන්තයෙන් අපිට විදේශ විනිමය හම්බ වෙනවා. හැබැයි සංචාරක කර්මාන්තේ පිට රට අරගෙන යන්නේ නැහැ. පිට රට මිනිස්සු මෙහෙ එනවා. ඒතර විදේශ විනිමය හම්බ වෙනවා මිසක් ඒක ඇත්තටම අපනයනය නෙමෙයි. ඒකේ ආදායම තමයි අපිට හම්බෙන්නේ. ඊට පස්සේ ආනයන වල ප්‍රධාන එක මම කියලා දුන්නා රෙදිපිලි ඇඟලුම්. මේකට හේතුව තමයි රෙදිපිලි ඇඟලුම් වලට අවශ්‍ය යදවුම් ගොඩක් අපි ආනයනය කරනවා. ඊට පස්සේ khනිජ තෙල්, ගොඩනැගිලි ද්‍රව්‍ය, අර අන්තර් භාණ්ඩ ටික, වාහන, යන්ත්‍ර සූත්‍ර. ඔයගේ අයිටම 4ක් ලියලා තියෙනවා නම් ලකුණු භාගි ගානේ ලකුණු 2යි. ආනයන වලට 2යි, අපනයන වලට 2යි. 4 බැගින් ලියන්නේ කියලා කියලාම තියෙනවා. තරගකාරීත්ව වාසිය කියන්නේ මොකද්ද? ඒ වාසිය ගන්න කොහොමද? තරගකාරීත්ව වාසිය කියලා කියන්නේ
තමන්ට පුළුවන් නම් තමන්ගේ තරගකරුවන්ට සාපේක්ෂව තමන්ගේ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් ලබා දෙන්න. හරිද? අන්න ඒක තමයි තරගකාරීත්ව වාසිය කියලා කියන්නේ. ඒතර මේක වැදගත්කම තමයි තරගකාරීත්ව වාසිය තියෙන කෙනාට පුළුවන් තරගකරුවන්ට වඩා වැඩි ලාභ උපයන්න. හරිද? ඒක හැදෙන මූලාශ්‍ර වෙන්නේ අපේ නිෂ්පාදිතයේ ගුණාත්මක බව ඉහළ යාම, ඊට පස්සේ ප්‍රධාන අමුද්‍රව්‍යයක හිමිකාරීත්වය අපි සතුව තිබීම, සන්නම බුද්ධිමය දේපල ප්‍රචාරණය. ඔන්න ඔය ක්‍රම වලින් තමයි තරගකාරීත්ව වාසිය හදාගන්නේ. ඊළඟට තියෙනවා ගානක්. අපේ පන්ති කරනකොට මේ වගේම ගානක් ඉලක්කම් විතරක් මාරු වෙලා ඇති මේ වගේම ගානක් අපි හැදුවා. මේකේ වෙළඳ ශේෂය මේකේ තියෙන දත්ත ටික බලන්නකොට භාණ්ඩ අපනයන, භාණ්ඩ ආනයන, සේවා අපනයන, සේවා ආනයන. ඒක පළවෙනි දෙක වෙළඳ ගිණුම, දෙවෙනි දෙක සේවා ගිණුම. ආයෝජන ආදායම් ලැබීම, ආයෝජන ආදායම් ගෙවීම. ඒ තමයි ප්‍රාථමික ආදායම් ගිණුම. සුද්ධ වර්ධන සංක්‍රාම. ඒකෙදී සුද්ධාගේ වර්ධන සංක්‍රාම ඔක්කොම ගෙවීම, ලැබීම්, ගෙවීම වල වෙනස. ඊළඟට රජයේ ප්‍රාග්ධන සංක්‍රාම, පෞද්ගලික ප්‍රාග්ධන සංක්‍රාම. මේ දෙක ප්‍රාග්ධන ගිණුම. ඍජු ආයෝජන වල සුද්ධාගේ, කලම ආයෝජන වල සුද්ධාගේ, වෙනත් ආයෝජන වල සුද්ධාගේ, සංචිතවත්කම් ඒ ඔක්කොම ටික මූල්‍ය ගිණුම. අවසානයේ සමස්ත ශේෂය ගන්නකොට වැරදි හාත් හැලිම එකතු කරන්න ඕනේ. ගන්න හදමු. ලකුණු කීයද? ලකුණු 8ක් එතන. හදන්න දෙයක් නැහැ. ඔයාට හොයාගන්න දත්තෙකුත් නැහැ. පිළිවෙලට දීලා තියෙන්නේ. අඩු ගානේ දත්ත ටික මාරු කරලාත් නැහැ. වෙළඳ ගිණුමේ ශේෂය කීයද? වෙළඳ ශේෂය. මම මේ හදන්නේ 8 3 3 වෙළඳ ශේෂය. වෙළඳ ශේෂය කියන්නේ භාණ්ඩ අපනයන ආනයන වල වෙනස. අපනයන 1500යි, ආනයන 1300යි. මොනවද මේවා දීලා තියෙන්නේ? රුපියල් බිලියන වලින් කියලා දෙනවා. රුපියල් බිලියන 200ක අතිරික්තයක් තියෙනවා වෙළඳ ගිණුම. B ජංගම ගිණුම. තමයි ජංගම ගිණුම හැදෙන්නේ කොහොමද? ජංගම ගිණුම කියන්නේ වෙළඳ ගිණුමයි, සේවා ගිණුමයි, ප්‍රාථමික ආදායම් ගිණුමයි, ද්විතීයික ආදායම් ගිණුමයි. වෙළඳ ගිණුමේ නම් ශේෂෙම දැන් තියෙනවා. ඒක දාමු 200. සේවා ගිණුමේ ශේෂය හොයාගන්න ඕනේ. සේවා අපනයනය 500යි, ආනයනය 400යි. බබාලා වගේ පොඩි වෙනම ලියමු. හරි. ද්විතීයික ප්‍රාථමික ආදායම් වල ලැබීම් 800යි, ගෙවීම් 600යි. හරි. ලංකාවේ වෙන්න බෑ ඔක්කොම ගිණුම් වල දානවා කියන්නේ. ද්විතීයික ආදායම් වල හොයන්න දෙයක් නැහැ. ඒක සුද්ධාගේ දීලා තියෙන්නේ. සුද්ධ වර්ධන සංක්‍රාමනේ. ලැබීම් ගෙවීම් වෙනස දීලා තියෙන්නේ. 200යි, මේකේ 100යි, මෙතන නැවත 200යි, ආයි 100යි. එතකොට රුපියල් බිලියන 600ක අතිරික්තයක්. C මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුමට එන්නේ ඍජු ආයෝජනයි, ඍජු ආයෝජන සුද්ධාගේ දීලා තියෙන්නේ 350යි. ඊට පස්සේ කලබ ආයෝජන වල. හරිද? කලබ ආයෝජන වල 150යි. කිලිම අගයන් දීලා තියෙනවා. වෙනත් ආයෝජන වල 120යි, සංචිතවත්කම් 160යි. 350යි, 500යි, 500යි, 280යි, 780යි. රුපියල් බිලියන 780යි. ඊළඟට අහනවා D සුද්ධ අපනයන. සුද්ධ අපනයන කියන්නේ මොනවද? සුද්ධ අපනයන කියන්නේ එක්ස්ට්‍රීනේ මෙහෙම නැත්නම් භාණ්ඩ හා සේවා අපනයන වලින් භාණ්ඩ හා සේවා ආනයන අඩු කරන්න ඕනේ. දැන් මේකෙදී ඒ කියන්නේ භාණ්ඩ වල සුද්ධාගේ වෙළඳ ගිණුමේ තියෙනවා, සේවා වල සුද්ධාගේ සේවා ගිණුමේ තියෙනවා. ඔය දෙකේ එකතුව තමයි සුද්ධ අපනයන කියන්නේ. 200යි 100යි. රුපියල් බිලියන 300. නිකන් ලකුණු 8ක් තියෙනවා. ලියලිය විතරයි ඉන්නේ විතරයි තියෙන්නේ. හරි. අවසාන එක 2018 වර්ෂයේ අවසානයේ භාගයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණයකට ලක් වුණේ ඇයි?
ඒතකොට ඇත්තටම මේ මේකේ ඒ කාලේ බලපාපු හේතුත් ඇත්තටම කීපයක් තියෙනවා. මොකද 2018 දී වගේ හිටපු ගමන් රුපියල 120කින් විතර අවප්‍රමාණය වෙන්න ගත්තා. 170 වගේ තිබිච්ච එක ආවා 195ට විතර. දැන් ඒකයි 200 දෙන මේ කොවිඩ් ප්‍රශ්න නිසා. ඒතකොට ඒ කාලේ කොවිඩ් නැහැනේ. ඒ කාලෙත් මේක වැඩි වුණේ ඇයි? ඒතකොට ඒකේ එක හේතුවක් තමයි ඒ කාලේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන පාලිත නම්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් නම්‍ය සම්පූර්ණ නම්‍ය ක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ නිදහසේ පාවෙන තත්ත්වයක් නෙමෙයි. රජයේ මැදිහත් වීම අප්‍රමාණයක තියෙනවා. මේ මැදිහත් වීම අයින් කළා සම්පූර්ණයෙන්. ඒ නිසා ඒක කෙටි කාලයේ වැඩි වුණා කියලා කියන්නත් පුළුවන්. නමුත් විනිමය අනුපාත ෂෙයාර් ලංකාවේ සාමාන්‍යයෙන් විනිමය අනුපාතය කොහොම ෂෙයාර් වෙනවා? හේතුව ලංකාවේ මේ වෙළඳ ගිණුමේ එහෙම නැත්නම් ජංගම ගිණුමේ තියෙන්නේ ඍණාගයක්. ඒ කියන්නේ අපිට සල්ලි එනවට වැඩිය අපේ ලංකාවෙන් එළියට සල්ලි යනවා විදේශ විනිමය. එතකොට ඉතින් විදේශ විනිමයට තියෙන ඉල්ලුම සැපයුම අනුව සැපයුමට වඩා ඉල්ලුම වැඩි. ඒ හින්දා කොහොමත් ලංකාව සම්බන්ධයෙන් තියෙන්නේ මේ විදේශ විනිමය අප්‍රමාණ වීමක් තමයි, ෂෙයාර් වීමක් තමයි තියෙන්නේ. ඒකට හේතු පොදු හේතු අපිට කියන්න පුළුවන්. ඒක අපේ ටියුට් එකේ තියෙන අපනයන ඉපැයුම් වල මන්දගාමී වර්ධනය. ආනයන ශීඝ්‍රයෙන් වැඩි වෙන එක. හරිද? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවා කරන වියදම්, ඒ කියන්නේ විදේශ ණය වාරිකය සහ පොලිය වැඩි වෙන එක. ඊළඟට මේ ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔය ඍජු ආයෝජන වගේ දේවල් ආපු නැති එක. ඊළඟට ඒ කාලෙට සම්බන්ධ එකක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙවුම් ශේෂ අරමුද විසඳ ගන්න මම කියවනේ ණය පහසුකම් දෙනවා කියලා. ඒකට කියන්නේ විස්තීර්ණ ණය පහසුකම් කියලා. ඒකේ එක වාරිකයක් අත්හිටවල තිබ්බ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වගේ ගැටලු කීපයක් නිසා. ඊළඟට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අඩු වෙන එකත් මේකට බලපානවා. සංචිත කියලා කියන්නේ මෙන්න මේ සංචිතවත්කම්. සාමාන්‍ය ළමයි සංචිතවත්කම් වල ප්‍රමාණාත්මක භාවය මම කිව්වා මනිනවා කියලා. මේ විදේශ සංචිතවත්කම් ටික මාස කීයක් ආනයනීය කරන්න ප්‍රමාණවත්ද කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මාස 6ක්වත් මේක තියෙන්න ඕනේ කියලා. ඕක පිරිහුණාම ළමයි අපි භාණ්ඩ ආනයනීය කරන්නේ ගොඩාක් වෙලාවට මහා පරිමාණයෙන් ඔය වාහන ගෙනාවත් අනිකුත් ආහාර ගෙනාවත් ණයවර ලිපි මාර්ගයෙන්. ණයවර ලිපියක් කියලා කියන්නේ අපි ලංකාවේ ආනයනකරුගේ බැංකුව විදේශ රටක ඉන්න අපනයනකරුගේ බැංකුවට පොරොන්දුවක් දෙනවා. හරිද? ඔයා මේ මගේ ගැනුම්කරුවට භාණ්ඩ එවන්න එයා කිව්වේ නැත්තම් මම සල්ලි දෙනවා කියලා. මොකද හේතුව මේ ගනුදෙනුව කරන ගැනුම්කරුවා ලංකාවේ ඉන්නේ විකුණුම්කරුවෝ ඉන්නේ වෙන රටක. උන් දෙන්න දැකලා නැහැනේ. බෞද්ධිකව හම්බෙලා එයාට සල්ලි දීලා මම බඩු අරන් එනව නෙමෙයිනේ. ඒතොර එයාට සැකයක් තියෙනවා මම මේ කොළඹ වරායට බඩු එවුවම මේක නොගෙවයි දීද. මොකද ආපහු අරගෙන යන්න බැහැ නේ ලොකු වියදමක් යනවා. මටත් තියෙන ප්‍රශ්නය මේක සල්ලි අරගෙන මට භාණ්ඩ එවන්න නැතිද. අපි ඔන්ලයින් ඕඩර් කළාමත් ඔය ප්‍රශ්නේ තියෙන සමහරලාට. හරිද? මේ මහා පරිමාණයෙන් ගෙන්න නේම නැව් පිටින් ගියන්නේ. ඒතොර එයා බඩු එවුවේ නැත්තම් මොකද? ඒ නිසා තමයි මේ බැංකු දෙක අඳුරනවා. මේගොල්ලෝ මූල්‍ය පද්ධතියේ ඉන්න කාලයක් තිස්සේ ගනුදෙනු කරන පිළිගත් ආයතන දෙකක්. ඒගොල්ලෝ දෙන්න කිවිසුමකට එළඹෙනවා මේ මගේ ගැනුම්කරුවෝ ගෙව්වේ නැත්තම් මම දෙනවා. ඒතකොට ජපානයේ ඉන්න මෝටර රථ අපනයනකරුවට බය නැහැ. මට සල්ලි හම්බ වෙනවා මේ ලංකාව බැංකුව කියනවා දෙනවයි කියලා. හරිද? එතකොට එයා මට භාණ්ඩ ටික එවනවා සල්ලි නැතුව. ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික මෙහෙට ආවට පස්සේ මුදල් ටික අපි මේ BOC එකට දාන්න ඕනේ. මේ බැංකුවේ විදේශ අපනයනකරුට ඒ ටික මාරු කරනවා ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් ලංකාවේ විදේශ සංචය ප්‍රමාණය අඩු නම් අපිට ඩොලර් එන්නේ නැත්නම් එදිනෙදා ආදායමෙන්. දැන් හිතන්නකෝ කොවිඩ් නිසා ඔයාගේ ආදායම් මාර්ගය වගේ රැකියාව නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයා ඉතුරු කරලා තිබ්බ සංචිතයෙන් තමයි ඔයාට පාවිච්චි කරන්නේ. ආණ්ඩුවටත් එහෙමයි. ආණ්ඩුවට එදිනෙදා ගනුදෙනු වලින් ආනයන වලට වඩා අපනයන වලින් ආදායම් වෙන්නේ නැත්නම් දැන් අපිට එහෙම වෙන්නේ නැහැ. ඉන්නේ නැත්නම් අපිට භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් එකයි. මේ ඩොලර් ටික ගන්න වෙන්නේ අර සංචිතයෙන්. ඒ නිසා සංචිතවත්කම් අඩු වුණාම පිට රටවල් වල ඉන්න බැංකු අපේ බැංකු දෙන්න ණයවර ලිපිය පිළිගන්නේ. හේතුව තමයි මම පොරොන්දු වුණාට සල්ලි දෙන්නම් කියලා ලංකාවේ මහ බැංකුවෙත් නැත්තම් සල්ලි බැංකුව කොහෙන්ද දෙන්නේ? හරිද?
ඒ නිසා තමයි මේ සංචිතවත්කම් ටික පවත්වාගෙන යන්න ඕනේ පිළිගත්ත මට්ටමක. 2018 වගේ අපේ සංචිතවත්කම් ටික සෑහෙන අඩුවීමක් වුණා. හරිද? ඒතර 2018 නේ තියෙන්නේ මාර්ගික පොදු කරුණු ටික ඕනම අවුරුද්දක උත්තරේට ලියන්න පුළුවන්. අපනයන වල මන්දගාමී වර්ධනය, ආනයන වියදම ඉන්න වැඩි වෙන එක, ඊළඟට ඍජු ආයෝජන අඩු එක, දේශපාලන අස්ථාවරත්වය, ඒ වගේ හේතුන් නිසා විදේශ විනිමය අනුපාතය ෂෙයා වීමකට ලක් වෙනවා. කරුණු 4ට ලකුණු 4ක් දීලා තියෙනවා. හරි. අපි 9 වෙනි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ කොහොමත් කරන්නේ නැහැ. අපි මේකෙදී ඇත්තටම සාකච්ඡා කළා. එතකොට ප්‍රශ්න 6මාරක් විතර. අපිට ප්‍රශ්න 5යි ලියන්න ඕනේ. හරි. එතකොට දැනට අපි ඉගෙනගෙන තියෙන පාඩම් වලින් උනා දෙවෙනි පේපර් එකට සම්පූර්ණ 100% ලියන්න පුළුවන්. බලන්න ජාතික ගිණුම් මේ රාජ්‍යාර්ථික ප්‍රශ්නේ කොච්චර මේ පාඩම ලේසිද කියලා. සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. පැහැදිලි කරන්න කියලා තිබ්බේ අර ප්‍රාථමික ගිණුමේ ශේෂ විතර. අනිත් ඒවා ඔක්කොම නම් කරන්න තියෙන්නේ. විනාඩි 10ක් යන මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. මේ ප්‍රශ්නේ බලන්න. මෙතන ලකුණු 8ක් නෙලමයි. තරංකාරීත්ව වාසිය නෝට් එකේ තියෙන එකම යහලා තියෙන්නේ. තරංකාරීත්ව වාසිය අනුගමනය ඒක ඇති කරගන්න මූලාශ්‍ර මොනවද? ඒකම තමයි ටියුට් එකේ තියෙන්නේ. බාණ්ඩ හතර නම් කරන්න කියලා ලකුණු 4ක් දෙනවා. හරි. එතරම් බලන්න මෙතන 8යි, එතන 4 2යි, එතනත් 8යි. ලකුණු 16යි. පැහැදිලි කරන්න තිබ්බේ මොකද්ද? පැහැදිලි කරන්න තිබ්බේ ලංකා විනිමය අනුපාත ෂෙයා වෙන්නේ නැහැ. හිතන්න අන්තිම ප්‍රශ්නේ ලකුණු එකක් වන්නේ. හරිද? මේවා වරදින දේවල් නෙමෙයි. ලකුණු 16 ගානේ ප්‍රශ්නයකට ගත්තත් ඔයාලට ලකුණු 80ක් හම්බ වෙනවා. ඒක නිසා තමයි නැවතත් කියන්නේ. ඔයාට ඔය සංඛ්‍යා ලේඛන වගේ දේවල් මතක තියාගැනීමේ අපහසුාවක් තියෙනවා නම්. හරිද? ඔයා සංඛ්‍යා ලේඛන මතකත් නැහැ, පාඩම් කරලා ඉවරත් නැහැ. ඒකම කියන්නේ පාඩම් ටික පාඩම් කරන්න. හරිද? පළවෙනි ප්‍රශ්නේ සංඛ්‍යා ලේඛන අහන්න කිසිම අවස්ථාවක් නැහැ. පළවෙනි පාඩමට. දෙවෙනි තුන්වෙනි පාඩම අහන්න කිසිම අවස්ථාවක් නැහැ. අයන්න කොටසට එකක්වත් අහන්නේ නැහැ. ඒතර එතනින් ප්‍රශ්න තුනකට වා ලියාගත්ත හැකියි. ලකුණු 60ක් එතන තියෙනවනේ. ආ කොටසෙන් හරිද ඔයාලට පේනවා දැන් මෙතන සංඛ්‍යා ලේඛන පොඩි හරි සම්බන්ධයක් තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ අන්තිම කොටසට විතරයි. හරිද? ඒකෙත් ඔයාලට කරුණු ටික ලියුවොත් සංඛ්‍යා ලේඛන නැතුණත් මේක නම් සංඛ්‍යා ලේඛන අහලා නැහැ. නමුත් ඒ කරුණ ඒ කාලේට අදාළ එකනේ. කාලීන තොරතුරු. ටියුට් එකේ තියෙන නිකන් කරුණු ටික ලියුවොත් ඔයාලට ලකුණු දෙකක් විතර ගන්න හැකියි. ඒ නිසා සංඛ්‍යා ලේඛන පාඩම් කරන්න ඕනේ වැදගත් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. ඒකට ප්‍රමුඛතාවය දෙන්න එපා. තේරෙන දේවල් පැත්තකින් තියලා ජනගහනේ උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය, මුදල් සැපයීමයි ඕකෝ අඩපාඩම් කරන්න එපා. තියරි ටික බලන්න. ෆාස්ට් පේපර්ස් ලියන්න. විභාගේ ලං වෙලා ඔයා අනිත් ඒවාට රෙඩි නම්, අනිත් ඒවාට සූදානම් නම්, ඒතකොට ඔයාට ෂුවර් ඒකක් තියෙනවා දැන් ලියන්න පුළුවන් නේ. එහෙනම් අර ලකුණු ටික වැඩි කරගන්න. 75 95ට අරගෙන යන්න. ඒ ප්ලස් එකක් ගන්න. අන්න සංඛ්‍යා ලේඛන. හරිද? ඒ නිසා ඒ කාලෙට ඒ වෙද්දි සංඛ්‍යා ලේඛන පාඩම් කරන්න. හරි. 2019 පේපරෙත් ඒක අපිට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. ඊළඟ සතියේ සඳුදා අපේ අන්තිමටම තිබ්බ විභාගයේ ප්‍රශ්නේ 2020 විභාග ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මේ වගේම සම්පූර්ණයෙන්ම අපේ විෂය නිර්දේශයටම හදපු අපේ විභාග ආකෘතියෙම තියෙන ප්‍රශ්න පත්‍රයක්. හරි. දැන් ළමයි පළවෙනි පේපරේ ලියනකොට ඔයාගේ තිබුණ දැනුමට වඩා හරි දෙවෙනි පේපරේ තුන්වෙනි පේපරේ දැන් ඉන්නේ අපි හතරවෙනි පේපරේ. හතරවෙනි පේපරේ ලියනකොට යම් වර්ධනයක් තියෙනවා නම් මම හිතනවා ගොඩක් අයට ඒ වගේ වර්ධනයක් ඇති. කියනවාට සතුටු වෙන්න පුළුවන්. මේ වැඩේ කරන්න පුළුවන්. මේක අමාරු එකක් නෙමෙයි. මේක බැරි එකක් නෙමෙයි. හරි? ඒ නිසා ටියුට් ටික පාඩම් කරන්න. ගණන් ටික ආයි හදන්න. මේ පේපර්ස් ආයි බලන්න. මේ විභාගෙ කරන්න පුළුවන්. මේ පේපර්ස් 4 අරගෙන බලන්න. කොච්චර ප්‍රශ්න ආයි අහලා තියෙනවද කියලා. එකම විෂය කොටසින් හැම අවුරුද්දෙම ප්‍රශ්න නැද්ද කියලා බලන්න. අපි සමහර පාඩම් වලට අදාළව පාස් පේපර්ස් ගණන් හදලා තියෙනවා. ඒ කියන්නේ 2015 ඉඳන් නෙමෙයි 2006 ඉඳන් ඉඳන්. ඒ කාලේ පාස් පේපර්ස් ටියුට් වල තිබ්බ වගේ ප්‍රශ්න ඉලක්කම් විතරක් මාරු කරලා දැන් අහලා නැද්ද බලන්න. ඒ කාලේ නිර්වචනය කරන්න කියපුවා දැන් ආයි අහන්න නැද්ද බලන්න. ඒ නිසා මේ අපි කරලා තියෙන වැඩ ටික හරියට කළොත්
කිසිම ප්‍රශ්නයක් නැතුව විභාගෙට මුහුණ දෙන්න පුළුවන් කියන එකයි ඒකේ තේරුම. ඒ හින්දා විභාගෙට තවත් කල් දිනනවා. දැන් ඔයා නිකන් ඉන්නේ ගෙදර. ඕනතරම් මහන්සි වෙන්න පුළුවන්. මේක මේ හම්බෙච්ච කාලේ විභාගේ වෙනුවෙන්ම වැය කරන්න. මං කියවනේ විෂයකට අඩුම ගානේ පැය දෙකමාරක්වත් දැන් වෙන් කරන්න ඕනේ. ඒක අමාරු වැඩක් නෙමෙයිනේ. පැය දෙකමාරේවත් 3යිනේ විෂයන් තියෙන්නේ පැය 7මාරයි. තව පැය 7ක් නිදාගත්තොත් එහෙම පැය තියෙන්නේ මේ 14මාරයි. තව පැය 9මාරක් තියෙන නිකන් ඉන්නේ. හරිද? ඒ කියන්නේ පැයක් පාඩම් කරලා නිකන් හිටියත් ළමයි මේ පැය 7මාර කියන එකට ළඟා වෙන්න පුළුවන්. අනිත් එක පොඩි සැලසුමක් හදාගන්න. දැන් හැමදාම පළවෙනි පාඩම් කරනවා. දවස් දෙක තුනක් ගියම පාඩම් කරන එක නවතිනවා. ආයි ඒක පළවෙනි පාඩමෙන් පටන් ගන්නවා. එහෙම නෙමෙයි. පොඩි සැලසුමක් හදාගන්නවා. මේ ටික මම හොඳටම දන්න පාඩම්. මේ ටික භාගෙට දන්නවා. ඒ කියන්නේ දන්න කොටසුත් තියෙන දන්නේ නැති ඒවා තියෙනවා. මේවා මිලෝදියක් දන්නේ. මම කරලා නැති පාඩම් තුන ගැන අවධානය යොමු කරන්න එපා. වැඩක් නෑ. ඒක ඕනේ වෙන. ඒක නෑ කියලා හිතන්න. ඊළඟ මොකද ඒකේ තියරිත් කරලා ප්‍රශ්නත් කරලා පාස් පේපර්ස් කරලා රිවිෂන් උත් කරලා ඔක්කොම කරනවා පාඩම කරනකොට. මේ නිසා ඒක ගැන අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. හරි. එතකොට එහෙනම් පොඩි මේකක් හදාගන්න. විෂයන් 3ක් තියෙනවානේ. ඒත් ඔයා දැන් මට ඉකෝන් බෑගේ ඉකෝන්ම පාඩම් කරගෙන යන්න එපා. අතන අනිත් විෂයන් දෙක මගේ ඇරෙනවා. ඒත් දැන් අපිට විභාගෙ දීලා තියෙන්නේ කාලේ ඔක්තෝබර්. එතකොට සති 3ක් විතර ඉතුරු කරලා. මොකද සමහරවිට කියපු විදිහටම සැලැස්ම වල වෙන්නේ නැහනේ. නිසා පොඩ්ඩක් සති 3ක් විතර තියා ගන්නවා. පාඩම් කරන්න බැරි විදිය පාඩම් කරනවා. අඩුම ගානේ ඒවා හදා ගන්නවා. මම තියරි ටියුට් එක පාඩම් කරනවා. පන්ති හදපු ගණන් ආයි හදනවා. අවුරුදු 5ක පාස් පේපර්ස් අපි දැන් කරලා තියෙන්නේ. ඔයා තව 5ක් වුණා දාගන්න අවුරුදු 10යි. ඒ කියන්නේ 5යි තව ඔයාලට අමුතුවෙන් කරන්න තියෙන්නේ. පළවෙනි පාඩම් ටික ඒවත් කරලා තියෙන්නේ. ඒ ටික ආයි බලනවා. ඔය වැඩ ටික කරගන්න වෙලාව බෙදාගෙන හරි තව මාස 3ක් විතර ඔයාලට තියෙනවා විභාගෙට හොඳට ලෑස්ති වෙන්න. මොකද අපරාධයක් වෙනවා මේ කාලේ ඔයා අපතේරියෝ. හරි? හරි. ඊළඟ සතියේ 2020 පාස් පේපර් එක සාකච්ඡා කරමු. ආයිබෝවන්.